තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය බෞද්ධ සංස්කෘතිය සාකච්ඡා කරන 6 වෙනි දවස. අද දවසේදී අපි ගොඩක් දේවල් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දැනටමත් දන්නවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook පිටුව සහ සමූහය. දහම් පාසල් අවසාන විභාගය සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය කරගත්ත සමූහය තමයි දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන අපගේ සමූහය. ඒ සමූහය ඔස්සේ සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි දෙවැනි පාඩමේ කොටස් මේ වෙද්දී සාකච්ඡා කරමින් ඉන්නේ. ගිය සතියේත් අපි සිව්පස පරිභෝගී පිළිබඳව කතා කළා. ඒ වගේම චීවර පරිහරණය කළ යුතු ආකාරය ගැන බුදුදහමේ ඉගැන්වෙන තොරතුරු මොනවද කියලාත් කතා කළා. ඊට කලින් අපි කතා කළා දෛනික පැවිදි චාරිත්‍ර මොනවද කියලා. ආචාර්ය පාද්‍යාය වත් පිළිබඳව අපි කතා කළා. මේ තොරතුරු සියල්ලක්ම කතා කරලා ගිය සතියේ සිව්පස පරිභෝගයේ පිළිබඳව තමයි කතා කළේ. සිව්පස කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රතිවේක්ෂා කරලා තමයි භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයේ අරගන්නේ චීවර පරිහරණය කරන්න කියලා කතා කළා. සිවුරු හැඳීම සහ පෙරවීම ගැන අපි කතා කළා. අද පුංචි කොටසක් ඉතිරි වෙලා තියෙනවා ගිහියන්ගේ ඇඳුම් භාවිතය කියන කොටස. ගිය සතියේදී අපිට කතා කරන්නට බැරි වුණා, මදි වුණා, වේලාව මදි වුණා. ඒ නිසා අද දවසේදී මේ කොටස සාකච්ඡා කරන්නට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ගිහියන්ගේ ඇඳුම් භාවිතය බලමු. අපි මොනවද තියෙන තොරතුරු කියලා පාඩමේ. පැවිදි පක්ෂයෙන් ආදර්ශ ලබා ගන්නා බෞද්ධ ගිහියාගේ ඇඳුම් භාවිතය පිළිබඳව ඊළඟට විමසා බලමු. පැවිදි පක්ෂයේ ආදර්ශය තමයි නිතරම ගිහියන් ලබා ගන්නේ කියලා අපි කතා කළා. එහෙනම් පැවිදි පක්ෂයේ ආදර්ශය ලබාගෙන ඇඳුම් භාවිතයට බෞද්ධ ජනතාව කොහොමද හුරු වෙන්නට ඕන කියන එක. මේක ලොකු ගැටලුවක්, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇඳුම කියන්නේ යම්කිසි සංස්කෘතියක ප්‍රධානම අංගයක්. එහෙනම් බෞද්ධ සංස්කෘතියට අනුව බෞද්ධ භික්ෂුන් වහන්සේගේ ආදර්ශය අරගෙනද වර්තමානයේ වෙනකොට ඇඳුම් පැළඳුම් අඳින්නේ කියලා අපි බලමු. කොහොමද බෞද්ධ සාහිත්‍යය තුළ බෞද්ධ උපදේශයට අනුව ඇඳුම් පැළඳුම් අඳින්නට කියලා තියෙන්නේ. ඒ ඇඳුම් පැළඳුම් ඇඳීම Tamanටත් ඒ වගේම අනිත් අයටත් යහපත පිණිස හෝ අයහපත පිණිස පවතින්න පුළුවන්ද කියන කාරණාවන් වලට සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා. බෞද්ධ ගිහියෝද ගෙදරදී වැඩ කටයුතු සඳහා ගැලපෙන විවිධ ඇඳුම් අඳිතත් ගෙදරින් පිටව යද්දී විනීත චාම් ඇඳුම් ඇඳගෙන යති. ගෙදර නිවසේ ඉද්දී විවිධ ඇඳුම් ඔබට පාවිච්චි කරන්නට පුළුවන්. මොකද තමන්ගේ වැඩ රාජකාරි වලට පහසු වෙන විදිහට. තමන්ගේ වැඩ රාජකාරි වලට පහසු වෙන විදිහේ ඇඳුමක් පැළඳුමක් පළඳින්නට පුළුවන්. හැබැයි ඒ වුණත් ගෙදරින් පිටතට යනකොට චාම් වැදගත් වෙන ඇඳුමක් ඇඳගෙන යා යුතුයි. ගැහැණු පිරිමි කවුරුත් උතුරු සළුවකින් සැරසී බැහැරට ගිය බව පැරණි පොතපතෙහි සඳහන්. පැරණි පොත්පත්වල සඳහන් වෙනවා උතුරු සළුවක්. අපි ආච්චියම්මලා සීයලා, අපි අත්තම්මලා සීයලා, කිරියම්මලා කිරියත්තලා ඔය විදිහට විවිධ විදිහට තමයි එක එක ප්‍රදේශවල පළාත්වල අය කතා කරන්නේ. ඒ අය හැම නිතරම සාලුවක් එහෙම නැත්නම් තුවායක් තමන්ගේ කරේ එක පැත්තක දාගෙන හිටියා. අන්න ඒක තමයි පැරණි චාරිත්‍රය. උතුරු සළුවක්. විශේෂයෙන් කාන්තාවන්ගේ විනීත බව රැකෙන අන්දමින් ඇඳුම් ඇඳීම ගැන පුරාණයේ සිටම සැලකිලිමත් වූ බව පෙනේ. කාන්තාවක් කියන කෙනා අශෝභන විදිහට, නිවැරදි විදිහට ඇඳුම් පැළඳුම් ඇඳේ නැති වුණොත් ඒක ලොකු ගැටලුවක්. අනිවාර්යයෙන්ම ලොකු ගැටලුවක් නිර්මාණය වෙන්න ඒක හේතු වෙනවා. ඒ නිසා අතීතයේ ඉඳලම ඇඳුම ගැන කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මෙහෙමයි ඇඳුම් අඳින්නට ඕනේ.
අද දක්වා ඔබ ඇඳුම් ඇඳේ මේ විදිහට නෙවෙයි නම් අද ඉඳන් අනිවාර්යයෙන්ම මේ විදිහට ඇඳුම් අඳින්න පුරුදු වෙන්න. වෙන අය අඳින්නේ කොයි විදිහටද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. Taman නිවැරදි විදිහට ඇඳුමක් පැළඳුමක් වත් අඩුම තරමින් අඳින්නට පුළුවන් කෙනෙක් වුණොත් අන්න ඒක තමයි ගුණවත්කම කියලා කියන්නේ. ඒ ගුණවත්කම් යහපත්කම් අපේ ජීවිතයට අපි එකතු කරගත යුතුයි. අපේම හර පද්ධතීන් වලට, අපේම යහපත් ගුණධර්ම වලට, අපේම සංස්කෘතියට, අපේම සංස්කෘතික අංගවලට අපිම hina වෙනවා නම්, අපි මේවට අව탁සීරුවක් ලබා දීලා තියෙනවා නම්, දහම් පාසල් අධ්‍යාපනය ලබන, දහම් පාසල් එක්ක කටයුතු කරන්න බලාපොරොත්තු වෙන, දහම් පාසල් අධ්‍යාපනය ලැබලා ඒ තුලින් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේදී හොඳ සහතිකයක් ලබා ගන්නට අදහස් කරන ඔබේ ජීවිතයෙන් මේ අපි කතා කරන ඒවා ප්‍රදර්ශනය විය යුතුයි. ඒ නිසා මේවා ඔබට වැදගත් වේවි. ඒ වගේම ඔබ නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙන සමාජයේ ඔබ කියා දෙන්නට බලාපොරොත්තු වෙන දේවල් ඔබේ දුවදරුවන් මේ විදිහට නිර්මාණය කරන්න ඔබත් ආදර්ශයෙන් ඒ විදිහට ක්‍රියා කරන්න. පෙකනිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා නොපාතන සක්වා සිනානොම සිං දසං දක්වා පෙකනිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා නොපා තන සක්වා සිනානොම සිං දසං දක්වා. මොකක්ද කියන්නේ? පෙකණිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා. පෙකණිය පේන විදිහට අඳින්නේ නැහැ. ඒ වගේම යටින් බොලට ඇහැ කියලා කකුලේ යටම තියෙනවා. ඒ දක්වා අඳින්නට ඕන. නොපාතන සක්වා සිනා නොමසින් දසන් දක්වා. තන මඩල පපුව ප්‍රදේශයේ පේන විදිහට ඇඳුම් අඳින්නට බෑ. ඒ වගේම සිනා නොමසින් දසන් දක්වා. දත් පේන විදිහට කාන්තාවකට hina වෙන්නට බෑ. ඒක හරිම අශෝභන දෙයක් විදිහට තමයි සැලකෙන්නේ. යනුවෙන් කාව්‍යසේකරෙහි පියෙකු දියණියකට දුන් අවවාදයෙහි ඇඳුමෙන් ආවරණය විය යුතු ශරීරාංග අවධාරණය කෙරේ. ශරීරයෙන් වැහෙන්න ඕන ශරීරාංග තමයි මේ කියන්නේ. පෙකණිය වැහෙන්න ඕන. දැන් පේන්න බඳින්නේ පෙකණිය. සලු ඇඳ බොලට දක්වා, බොලට ඇහැ දක්වා. අනිවාර්යයෙන්ම සලුව අඳින්නට ඕන. නොපාතන සක්වා දෙතන මඩල දෙතන පේන විදිහට ඇඳුම් අඳින්නට බැහැ. සිනා නොමසෙන් දසන් දක්වා දත් පේන්න hina වෙන්න එපා කියලා පියෙක් අවවාද දීපු අවස්ථාවක්. හරි. මේවා අනිවාර්යයෙන්ම විභාගයේදී ඔබට වැදගත් වෙයි. ඒ නිසා පාඩම් කරගන්නටත් ඕන. ඔබේ ජීවිතයටත් නිතරම වැදගත් වෙන කවි මේවා. පෙකණිය නොදක්වා සලු ඇඳ පොළට දක්වා නොපාතන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා. නොකියා සිය හිමිට නැතිවද උතුරු සලුපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසනගෙන් පිටතට. එහෙමයි කියලා තියෙන කාව්‍යසේකරේ. නොකියා සිය හිමිට තමන්ගේ ස්වාමියාට කියන්නේ නැතිව. නැතිවද උතුරු සලුපට උතුරු සලුවක් නැතිවත්. ගමන් ඉක්මන් කොට ඉක්මනින් දුවලා යන්නේ නැහැ. කාන්තාවගේ අශෝභනම කාර්යයක් තමයි දුවන එක. දුවලා යන එක ඉක්මන් කරලා යන එක. නොයන් නුඹ වසනගෙන් පිටතට ගෙදරින් පිටතට යන්න එපා කියලා කියන්නේ. ඉතින් මේ කවි දෙක ඔබේ ජීවිතයට ගොඩාක් වැදගත් වේවි. මේවා අපි කතා කරලා එතනින් විතරක් නතර විය යුතු කාරණාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයට මේවා එකතු කරගන්නට ක්‍රියා කරන්න ඔබේ ජීවිතය හරිම ගෞරවාන්විත ජීවිතයක් වෙනවා. කවුරුත් ගරු කරන ජීවිතයක් වෙනවා. හරි ඊළඟට
උතුරු සළුව නැතිව ගෙදරින් පිටතට යන එක අශීලාචාරකම පෙන්වන. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා නොපාතන සක්වා කියලා. නොපාතන සක්වා දෙතාන මණ්ඩල දෙතාන පේන විදිහට ඇඳුම් අඳින්නට එපා කියලා. ඒ විදිහේ ඇඳුම වහලා තියෙන විදිහට එහෙම නැත්නම් යම් කිසි විදිහකින් දරුවන්ට කිරි පොවන්න වයසේ ඉන්න ඒ විදිහේ අම්මා කෙනෙක් නම් උතුරු සළුවක් කියන එකක් තිබුණොත් ඒ උතුරු සළුවෙන් ඒ වසාගත යුතු සියලුම දේ වසා ගැනීමට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අශීලාචාරකමක් විදිහට තමයි සලකලා තියෙන්නේ. උතුරු සළුව වෙනුවට වර්තමානයේට ගැලපෙන්නේ උඩුකය වැසෙන සංවර ඇඳුමකි. උඩුකය වැසෙන සංවර ඇඳුමක් තමයි වැදගත් වෙන්නේ. සම්පූර්ණ උඩුකය වැහෙන විදිහට තමයි ඇඳුම අඳින්නට ඕන. බෞද්ධයෝ උත්සවවලදී වැඩි වශයෙන් සුදු හෝ ලා පාට ඇඳුම් භාවිත කරයි. සුදු එහෙම නැත්නම් ලා පාට ඇඳුමක් තමයි බෞද්ධ ජනතාව අඳින්නේ. ඒ විදිහේ සංවර ඇඳුමක් අනිවාර්යයෙන්ම අඳින්නට ඕන. පෙරදී උඩරට බෞද්ධ මනාලියන් සැරසුනේ සුදු ඇඳුමිනි. උඩරට මනාලියන් සැරසිලා තියෙන්නේ සුදු ඇඳුමකින්. අදත් ආගමික කටයුතු වලට අවමංගල කටයුතු වලට විශේෂ උත්සව වලට බෞද්ධයන් සහභාගී වන්නේ සුදු ඇඳුමින්. බෞද්ධයන්ගේ ප්‍රධාන පාට උනේ සුදු ඇඳුම කියන එක. ජාතික ඇඳුම ගත්තොත් ඒත් එහෙමයි. සුදු පාට ඇඳුම් අඳින එක තමයි බෞද්ධයන්ගේ චාරිත්‍රය වෙලා තියෙන්නේ. අප අගය කරන සාර ධර්මයන්ට අනුකූලව අපේ ඇඳුම් පැළඳුම් සකස් විය යුතු වේ. අපි අගය කරන සාර ධර්ම තියෙනවා. ඒ සාර ධර්ම වලට ගැළපෙන විදිහටයි අපි ඇඳුම් පැළඳුම් ඇඳිය යුතු වෙන්නේ. කෙනෙකුට ඇඳුම් කට්ටල රාශියක් නොමැතිවාට ගෙදර දොරේ ඇඳුම් කට්ටල ගොඩක් නැති වෙන්න පුළුවන්. ඇඳුම් කට්ටල ගොඩක් අපිට නැති වෙන්න පුළුවන්. එකම ඇඳුම තියෙනවා වෙන්න පුළුවන්. තියෙන්නේ එකම ඇඳුමක් වෙන්න පුළුවන්. භාවිතයටත් රැකියාව සඳහාත් විශේෂ අවස්ථාවක් සඳහාත් ඇඳුම් කට්ටල 5ක් පමණ තබා ගැනීමෙන් කටයුතු කරගත හැකි වෙයි. කෙනෙක්ට ඇඳුම් කට්ටල රාශියක් නැති වුණාට ගෙදර දොරේ භාවිතයට එක ඇඳුමක්, රැකියාව සඳහා යන්න තවත් ඇඳුමක්, විශේෂ අවස්ථාවන් සඳහා යන්න එක ඇඳුමක්. එහෙම තියාගත්තම ප්‍රමාණවත්. එහෙම නැතිව එක මංගල අවස්ථාවකට සහභාගී වෙන්න එක සාරියක්, එක ඇඳුමක්, ඊළඟ දවසට තවත් ඇඳුමක්. එහෙම මිනිස්සුන්ට සල්ලි වේ පැහැදම් කරන්නට බෑ. ඇඳුම කියන්නේ යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්නම් ලැජ්ජා වසාගත්තේ නැත්නම් ලැජ්ජාව නැති වෙන, ඒ වගේම දංශ මකස වාතා තපසිරින් අපි ගිය සතියේ කතා කළා. ඒ අපි කතා කරපු ඔක්කොම මේකට සම්බන්ධයි. මේකට සම්බන්ධයි. සේකියා ධර්මවල අපි බලමු ගිය සතියේ කතා කරපු කරුණු මොනවද කියලා. එතකොට ඔබට පැහැදිලි වෙවි. ගිය සතියේ කතා කළේ මෙන්න මේ කොටස්. ඔව්. මෙන්න මේ කොටස් ඔබට පේනවා සේකියා ධර්මවල පරිමණ්ඩල නිවාසෙස්සාමීති සික්ඛාකරණී. හාත්පසින් වටකොට මනා ලෙස අඳනේ අඳිමි හික්මිය යුතුය. එහෙනම් මනාකොට ඇඳුම හාත්පසින් වට කරලා අඳින්නට ඕනේ. ඇඳුමක් අඳිනකොට ඒ විදිහට තමයි අඳින්නට ඕනේ. මේ භික්ෂුන් වහන්සේලාට දක්වන කාරණා පරිමණ්ඩලම් පාරිපිස්සාමීති සික්ඛාකරණීය. හාත්පසින් වටකොට මනා ලෙස සිවුර පොරවමි හික්මිය යුතුය. ගිහි කෙනෙක් ඇඳුමක් අඳිනකොටත් ඒ විදිහටම තමයි සම්පූර්ණ ශාරීරිය වැහෙන විදිහට ඇඳුම අඳින්නට ඕනේ. සුපටිච්ඡන්නෝ අන්තරකරේ ගමිස්සාමීති සික්ඛාකරණීය. මනාකොට සිවුර අඳනේ ඇඳ පොරවා ඇතුළු ගමෙහි යමී හික්මිය යුතුය. සුපටිච්ඡන්නෝ අන්තරකරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීය. මනාකොට සිවුර ඇඳ පොරවා ඇතුළු ගමෙහි හිඳිමි හික්මිය යුතුය කියන මේ සේකියා ධර්මවලදී අපි ගිය සතියේ කතා කළා. එහෙනම් අනිවාර්යයෙන්ම ගෙදරදී ඇඳීමට ඇඳුම් කට්ටල 2ක්, රැකියාවට පාසලට ඇඳීමට ඇඳුම් කට්ටල 2කුත්, විශේෂ උත්සවයක් සඳහා ඇඳුම් කට්ටල 2කුත් වශයෙනි.
මොකක්ද මේ කියන්නේ? ගෙදර දොරේ ඉඳිද්දී අපි ඇඳුමක් පාවිච්චි කරනවා. ඒ වගේම ගෙදර දොරේ භාවිතයට. ඊට පස්සේ රැකී රක්ෂා වලට යන්න ඇඳුම් භාවිත කරනවා. විශේෂ අවස්ථාවන් වලට ඇඳුම් පාවිච්චි කරනවා. එතකොට ඒ අවස්ථා තුනට ඇඳුම් කට්ටල 5ක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? ගෙදරදී ඇඳීමට ඇඳුම් කට්ටල 2යි. මොකද එක ඇඳුමක් පිරිසිදු කරලා හොදලා වේලනකම් අනිත් ඇඳුම අඳින්න පුළුවන්. ඊට පස්සේ නැවත වතාවක් ඇඳගෙන ඉන්න ඇඳුම පිරිසිදු කරලා හොදලා අනිත් ඇඳුම ඇඳ ගන්න පුළුවන්. ඒ විදිහට. රැකියාවට පාසලට ඇඳීමට ඇඳුම් කට්ටල 2ක් තියෙනවා. එක දවසක ඇඳුම පිරිසිදු කරලා හොදලා දාලා යනවා. අනිත් දවසේ ඊළඟ ඇඳුම ඇඳගෙන යනවා. ඒ විදිහට 2යි. විශේෂ උත්සවයක් සඳහා ඇඳුම් කට්ටල 1කුත්. ඇඳුම් කට්ටල 1යි ඕන. එතකොට එක උත්සවයකට එක ඇඳුම ගානේ ගන්නට කියලා නෙවෙයි උපදෙස් දෙන්නේ. ගෙදරදී අඳින්න කට්ටල 2යි, රැකියාවට පාසලට අඳින්න 2යි. විශේෂ උත්සවයකට සහභාගී වෙන්න එක ඇඳුම් කට්ටලය. එහෙම වික්ෂුවකට ඇත්තේ 3 සිවුර පමණි. 3 සිවුර විතරයි තියෙන්නේ. තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳන සිවුර. මෙසේ සකස් කරගන්නා ඇඳුම තම ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන ලෙස මිසක් නාස්තියක් එයින් නොසිදු වීමට වග බලා ගත යුතුයි. මේ විදිහට ඇඳුම පැළඳුම අපේ ආර්ථික තත්ත්වයට ගැළපෙන විදිහට ගන්නට ඕන. ඇඳුමක සාමාන්‍යයෙන් චාම් බව තියෙන්න ඕන. ක්‍රමවත් බවක් තියෙන්න ඕන. විනීත බවක් තියෙන්න ඕන. ලස්සනක් තියෙන්න ඕන. ඇඳුමක් තෝරගද්දී ඔන්න ඔය ලක්ෂණ වලින් යුක්ත ඇඳුමක් තමයි බෞද්ධයන් දරුවන් වෙච්ච ඔබ අඳින්න පළඳින්න පුරුදු වෙන්නට ඕන. චාම් බව පළවෙනියට බලන්න. ඊළඟට ඔබ තෝරන ඇඳුම ක්‍රමවත්ද කියලා බලන්න. විනීත ඇඳුමක්ද කියලා බලන්න. ලස්සනයිද කියලා බලන්න. ඔබ ඇඳුම් තෝරන්නේ කොයි විදිහටද කියලා ඇඳුමක් තෝරාගනිද්දි මෙන්න මේවා පාවිච්චි කරන්න. චාම් බවක්, ක්‍රමවත් බවක්, විනීත බවක්, ලස්සන බවක් තියෙනවද කියලා. ඒ ලක්ෂණ තියෙනවා නම් ඒ ඇඳුම ඔබට ගැලපෙනවා. මෙසේ සකස් කරගන්න ඇඳුම භාවිතයේදී ඇති කරගන්නා පුරුදුද වැදගත්ය. ඒ විදිහට සකස් කරගන්න ඇඳුම භාවිත කරද්දී ඇඳුම අපිරිසිදු වූ විගස එය සෝදා වේලා ගැනීම වැදගත්ය. ඇඳුම් අපිරිසිදු වෙනවා. අපිරිසිදු වුණාම තනින් තන දාලා පුටු උඩ, මේස උඩ, ඇඳවල් උඩ දාලා තියන්නේ නැතිව ඒවා හොඳට පිරිසිදු කරගන්න. නිතර අපවිත්‍ර ඇඳුම් ඇඳීම සිරිතක් කොට ගත සිරිතක් නිතර පවිත්‍ර ඇඳුම් ඇඳීමට සිරිතක් කොට ගත යුතුය. නිතරම පිරිසිදු ඇඳුම් අඳින්න සිරිතක් කරගන්න ඕනේ. සෞඛ්‍යයට හා සදාචාර ධර්මයන්ට එකඟ වන්නේ ඇඳුමේ වටිනාකම නොව ඇඳුමේ පවිත්‍රතාවයයි. සෞඛ්‍ය හා සදාචාර ගුණ ධර්මයන් වලට ගැලපෙන්නේ ඇඳුමේ වටිනාකම නෙමෙයි. ඇඳුමේ තියෙන පිරිසිදුකම, පවිත්‍රත්වය තමයි වැදගත්. රැකියාවල යෙදෙන අයට ඇඳුම් පවිත්‍ර කර ගැනීමට සතියේ දවසක ඒ සඳහා වේලාවක් වෙන්කර තබා ගැනීම සුදුසුයි. ඇඳුම් පිරිසිදු කරගන්න වේලාවක් තබා ගන්නට පුළුවන්. සමහර අය ඇඳුම් කිහිපයක් පාවිච්චි කරනවා. අපි මෙතනදී ඇඳුම් කටල 5යි කතා කළේ. ඒ වුණත් සමහර අය පාවිච්චි කරනවා. ඉතින් එක දවසක් වෙන් කරගන්න පුළුවන් ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගන්න. අනිවාර්යෙන් මේ දවස ඔබ වෙන් කරගත යුතුයි. ඊළඟ සතියේ වැඩ කටයුතු සාර්ථකව හොඳට නිදහසේ කරගන්න ඒක හේතුවක් වෙනවා. එහෙම නැත්නම් ඒ සතියේම ඔබේ වැඩ කටයුතු නිවැරදි විදිහට කරගන්න බැරි වෙනවා. ගමන් ගොස් ආවිත දහදියෙන් තෙත්තු ඇඳුම් අවුවේ දමා වේලා ගැනීම පුරුද්දක් කර ගැනීම සුදුසුයි. එළියට පහළට ගමනක් ගිහිල්ලා එනකොට ගොඩක් දහඩිය දාලා අපේ ඇඳුම් තෙත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට මොකද කරන්න ඕන? ඒ විදිහටම ඇඳුම ඉවත් කරලා පැත්තකට දාලා තිබ්බොත් ඒක පුස් බැඳිලා ඒ විදිහට ඇඳුම විනාශ වෙන්න පුළුවන්. මොකද දහදිය කියලා කියන්නේ ලවණ ගතියෙන් යුක්තව ඒ ඇඳුමට තැවරුණාට පස්සේ ඇඳුම ඉක්මනට දිරනවා. ඒ නිසා ඇඳුම අනිවාර්යයෙන්ම වේලෙන්නට දාන්නට ඕන. තෙත රෙදි කිසිවිටක ගුලි ගසා නොතබා ලණුවක් ඇද එහි වැනීමෙන් වැඩි කලක් ලස්සන්ට පාවිච්චි කළ හැකි වන්නේය. තෙත ඇඳුම් ගුලි කරලා දාලා තිබ්බොත් මොකද වෙන්නේ? ටික දවසකින් ඒ ඇඳුම් විනාශ වෙලා යනවා, දිරනවා, පුස් බැඳෙනවා. අනිවාර්යයෙන්ම ඇඳුම් පිරිසිදු කරලා ඒත් එක්කම වේලෙන්නට දාන්න ඕන. සෝදලා දැන් රෙදි සෝදන යන්ත්‍රවල රෙදි
දාලා සෝදලා ඔබට පුළුවන් ඒවා ඒත් එක්කම වේලෙන්න දාන්න. එසේම තෙත ඇඳුම් දොරවල් උඩ ඇඳ වියලි හෝ පුටු ඇඳි මත පැනීමෙන් වැළකිය යුතුය. ඇඳුම් වේලන්ද ඇඳ විට්ටම එහෙම නැත්නම් දොරවල් පාවිච්චි කරනවා ඇඳ වියලි කියලා කියන්නේ ඇඳේ විට්ටම ඒවා පාවිච්චි කරන්න එපා. පුටු ඇඳි පාවිච්චි කරන්නට එපා. කිලිටු ඇඳුම් දැමීමට වෙනම කූඩයක් හෝ භාජනයක් වෙන් කර තබා ගැනීම ප්‍රයෝජනවත් වේ. වෙනමම කූඩයක් තියාගන්න පුළුවන් ඇඳුම් පාවිච්චි කරලා පිරිසිදු කරගන්නට තියෙන හොදන්න තියෙන ඇඳුම් දාලා තියන්න. හැම දිනාගේම ඇඳුම් එකතු වුණාම හොද ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ඇඳුම් හා සම්බන්ධ හොඳ සිරිත් විරිත් අනිවාර්යයෙන්ම ඔබ විසින් අනුගමනය කළ යුතුයි. ඔබට සතුටින් සන්තෝෂයෙන් ජීවත් වීම සඳහා ඒක හේතුවක් වෙනවා. තනින් තන ඇඳුම් දාලා තියෙනකොට ගේ අපිරිසිදු වෙලා ගේ කිසිම පිළිවෙලක් නැතිව එහෙම තියෙනකොට ඔබේ අනිත් කටයුතු හැම එකක්ම පිළිවෙලට කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ බෞද්ධ සංස්කෘතිය අනුව ඇඳුම් පැළඳුම් භාවිත කළ යුතු විදිහ තමයි අපි ඒ කතා කළේ. ඒක ගොඩාක් ඔබට වැදගත් වේවි ජීවිතයට බෞද්ධ සංස්කෘතියට අනුව හැඩගැසීම සඳහා. හොඳයි. ඊළඟට සිව්පසේ ඊළඟ ප්‍රත්‍ය මොකක්ද? පිණ්ඩපාත ආහාර ගැනීම එහෙම නැත්නම් දානය වැළඳීම සම්බන්ධව කතා කරමු. දැන් වැළඳීම සඳහා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවා වදාළ සේකියා පද 30යි. ඒවා සංක්ෂිප්තව මෙසේ. සිහියෙන් යුතු ආහාර පිළිගත යුතුය. තමා වළඳන්නා වූ නොවළඳන්නා වූ සෑම දෙයක්ම බෙදෙන තරමක් බෙදීමට ඉඩ නොදිය යුතුය. පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර පිළිගත යුතුය. ආහාර බෙදද්දී නොසලකිල්ලෙන් වටපිට බැලීම නුසුදුසුය. පාත්‍රයේ ගැටියේ යට මට්ටමට ආහාර පිළිගත යුතුය. පාත්‍රයේ තියෙනවා ගැට්ට කියලා. පාත්‍ර ගැට්ට කියලා කොටසක්. ඒ කියන්නේ පාත්‍රයේ මැද කොටසේ පාත්‍ර ගැට්ට කියලා තියෙනවා. ඒ කියන්නේ පෙන් වෙලා තියෙනවා. හොඳට හඳුනා ගන්න පුළුවන් නිවැරදි විදිහට හදලා තියෙන පාත්‍රයක් නම්. පාත්‍ර ගැට්ට කියලා තියෙනවා පාත්‍රයේ මැද කොටසේ. බතට සෑහෙන පමණ සූප පිළිගත යුතුය. සිහියෙන් හා සැලකිල්ලෙන් ආහාර වැළඳිය යුතුය. මෙසේ කියා ශික්ෂාපදවල දානීය වැළඳීම හා සම්බන්ධ ශික්ෂාපද. පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර වැළඳිය යුතුය. ආහාර බඳුනෙහි තනින් තනින් නොවළඳා පිළිවෙලින් තැනින් ඒ කියන්නේ එක තැන් වලින් වළඳන්නේ නැතිව එක පිළිවෙලකට එක පැත්තක ඉඳලා තමන්ගේ පැත්තේ ඉඳලා වළඳන්න පටන් ගන්න ඕන. බඳුනෙහි මුදුනෙන් ආහාර අනා වැළඳීම නොකළ යුතුය. පාත්‍රයේ මැද ඉඳලා තමයි අනන්න පටන් ගන්නෙ. එහෙම හරියනවද? නැහැ. ව්‍යංජන ආදී වැඩියෙන් ලබා ගන්නා අටියෙන් බෙදූ ඒවා බතින් නොවැසිය යුතුය. බත් වලින් වහලා තවත් ව්‍යංජන ලබා ගන්නට හොඳ නැහැ කියලා සඳහන් කරනවා. ඉස්සර ඒ වගේ සිදුවීම් සිදු වෙලා තියෙන නිසා තමයි මේ විදිහට පනවලා තියෙන්නේ. ගිලනකු නොවේ නම් පිට අයගෙන් බත් හෝ ව්‍යංජන ඉල්ලීමද නුසුදුසුයි. ලෙඩෙක් නෙවෙයි නම් රෝගී වෙලා නැත්නම් වෙන අයගෙන් බත් ව්‍යංජන ඉල්ලන්න බෑ. අවමන් කරන අදහසින් අනුන්ගේ පාත්‍රයේ දෙස නොබැලිය යුතුය. අවමන් කරන අදහසින් අනිත් හාමුදුරුවන් වහන්සේලාගේ පාත්‍ර දිහා බලන්න බෑ. අඩුවක් ඇතිනම් දීම හෝ දෙවීම පිණිස බැලීම වරදක් නොවේ. පාත්‍රයේ දිහා බැලුවට කමන්නේ අඩුවක් පාඩුවක් තියෙනවා නම් ඒක දෙන්න හෝ එහෙම නැත්නම් කාට හරි කියලා යොමු කරවන්න නම් එහෙම බැලුවට කමක් නැහැ පාත්‍රයේ දිහා. බත් පිඬු මහත් කොට සාදාන වැළඳිය යුතුය. බත් පිඬු ලොකුවට හදලා වළඳන්නේ නැහැ. සාමාන්‍ය වළඳන්න පුළුවන් පොඩි ප්‍රමාණයට තමයි හදා ගන්නට ඕනේ. බත් පිඬු රවුම් කොට තනා වැළඳිය යුතුය. බත් පිඬු රවුම් කරලා හදලා තමයි වළඳන්නට තියෙන්නේ. බත් පිඬු මුව ළඟට ගන්න කලින් කට ඇරීම සුදුසු නැත. බත්
පිඬ කට ළඟටම ගන්නකම් කට අරින්නේ නැහැ. වළඳනා කල සම්පූර්ණ අතම කට ඇතුළට නොදැමිය යුතුයි. සම්පූර්ණ අතම කට ඇතුළට දාලා බත් පිඬු කට ඇතුළට ගන්නෙ නැහැ. කට ගාවට විතරයි අත අරගෙන යන්නට ඕන. ආහාර කටට විසි නොකළ යුතුයි. ආහාර කටට විසි කරන්න හොඳ නැහැ. මුව තුල ආහාර තබාගෙන කතා නොකළ යුතුය. වළඳන ගමන් කටේ ආහාර තියෙද්දි කට ඇතුලේ තියෙද්දි කතා කරන්න හොඳ නැහැ. බත් පිඬ කටින් කඩාගෙන කෑමද නුසුදුසුය. බත් පිඬ අතින් කටින් කඩලා වළඳන එක හොඳ නැහැ. තමන්ගේ කටට ගුලිය පිටින්ම ඇතුළු කරගන්න පුළුවන් විදිහේ ප්‍රමාණයට තමයි ආහාර ගුලියක් බත් පිඬක් හදාගන්න ඕන. වඳුරන් මෙන් ආහාර හක්කේ තබාගෙන නොවැළඳිය යුතුය. වඳුරෝ වගේ ආහාර හක්කේ තියාගෙන වළඳන එක සුදුසු නැහැ. වළඳද්දී අත ගසා දැමීමෙන් බත් හුළු විසුරු වීමෙන් වැළකිය යුතුය. ඊළඟට දිව එළියට දමා වැළඳීම නුසුදුසුය. දිව එළියට දාලා වළඳන්නේ නැහැ. වැළඳීම නොකළ යුතුය. ඔබටත් මේවා වැදගත් වෙනවා. ආහාර වළඳ ගනිද්දී මේ වගේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා හදාගන්න වෙනවා. තලු ගසා ආහාර නොවැළඳිය යුතුය. සුරුසුරු හඬ නංවමින් ආහාර නොවැළඳිය යුතුය. වළඳද්දී අත ලෙව කෑම අප්‍රිය දර්ශනයකි. ඇඟිලි වලින් පාත්‍රයේ සූරා වැළඳීමද නුසුදුසුය. වළඳද්දී තොල් ලෙව කෑම අප්‍රිය දර්ශනයකි. ඉඳුල් තැවරුණු අතින් පැන් බඳුන් ආදිය නොඇල්ලිය යුතුය. බත්හුළු කියන්නේ බත් ඇට සහිත පාත්‍ර සේදූ වතුර බිම නොදැමිය යුතුය. බත් ඇටත් එක්ක පාත්‍රය හොදලා බිමට දාන්නේ නැහැ. බිමට දාන්න හොඳ නැහැ. වතුර බත් කටු ලෙලි ආදී වළඳන තැන දැමීමෙන් අපිරිසිදු නොකළ යුතුයි. වළඳන තැනටම කටු පොතු නේද? බත් ඇට ඒවා දාන්නේ නැහැ. වතුර දාන්නේ වළඳන තැනම වළඳලා පාත්‍රය හොදලා එතනම වතුර හල්ලා දාන්නේ නැහැ. වළඳන තැන කැරීම සොටු සීරීම නොකළ යුතුය. වළඳන තැනදී කොහොමද කැරීම හොටු සීරීම වගේ දේවල් කළොත් අනිත් අයට වළඳන්න පුළුවන් වේද? අනිත් අයට ආහාර ගන්න පුළුවන් වේවිද? බැහැ. ඒක අප්‍රියජනක දෙයක්. භාජනවල හැඳි ගැටෙන ශබ්ද ඇති කරවමින් ආහාර ගැනීමද නුසුදුසුය. පාත්‍රවල එහෙම නැත්නම් වෙනත් භාජන තියෙනවා. වළඳනකොට පාවිච්චි කරන ඒවා එකම දෙයකවත් හැඳි ගැටෙන සද්දය ඇහෙන්න බෑ. පමණ දෙන ආහාර වැළඳිය යුතුය. ආහාර ගැනීම එහෙම නැත්නම් දානය වැළඳීම සම්බන්ධව අන්න ඒ විදිහේ ශික්ෂාවන් ගොඩක් සේකියා ශික්ෂාපද අතර දේශනා වෙලා තියෙනවා. ආහාර අපතේ නොයන පරිද්දෙන් පිළිගත යුතුය. වැළඳීම කළ යුතුය. ආහාරයෙහි පමණ දෙන වැළඳීම කළ යුතුය. එකට ආහාර ගන්නා අය තුල පිළිකුලක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගත යුතුයි. බලා ඉන්න අය තුල අප්‍රසන්නතාවයක් ඇති නොවන පරිදි ආහාර ගත යුතුයි. ආහාර ගැනීමේදී ආහාර ගන්නා ස්ථානයේ පවිත්‍රතාවයත් තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවයත් රැකගත යුතුය. ආහාර වළඳනකොට අන්න එහෙමයි. අපි ඔබට ප්‍රශ්නයක් ලබා දෙනවා. ආහාර ගැනීමේ ආහාර ගැනීමේදී භික්ෂූන් වහන්සේලාට පනවා ඇති සේකියා ශික්ෂාපද
යහපත් ආහාර පුරුදු ඇති කර ඉවහල් කරගත හැකි ඇති කර ගැනීමට ඉවහල් කරගත හැකි පැහැදිලි කරන්න. ඒ විදිහේ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. පිළිතුරු අපිට ලියන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය සඳහා අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්නට කියලා අපට මතක් කරනවා. මේක තමයි ප්‍රශ්නේ. හොඳයි. ඊළඟට තියෙන්නේ ආහාර ගැනීම ගිහි සිරිත් කියන මාතෘකාව යටතේ තියෙන තොරතුරු. ආහාර ගැනීමේදී ගිහියන් පාවිච්චි කරන්නට ඕන සිරිත් විරිත් මොනවද කියලා. පළවෙනියටම කියනවා ආහාර ගැනීම පිළිබඳ ඉහත සඳහන් භික්ෂු චාරිත්‍ර සියල්ල ගිහියන්ටද ගැලපේ කියලා. ගිහි අයටත් අනිවාර්යයෙන්ම ගැලපෙනවා මේ කියන චාරිත්‍ර අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. එසේම බෞද්ධ ගිහියා විසින් ඒවා අනුගමනය කරනු ලැබේ. ගිහියන්ගේ වේවා පැවිද්දන්ගේ වේවා ආහාර ගැනීම සමාජ කාර්යයකි. සමාජ කාර්යයක් තමයි ආහාර ගැනීම ගිහි අයගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැවිදි අයගේ වෙන්න පුළුවන්. සිරිත් විරිත් වෙසසින් අවශ්‍ය වන්නේ සමාජ කාර්යයන් සඳහාය. සමාජ කාර්යයන් වලට තමයි විශේෂයෙන්ම සිරිත් විරිත් ඕන වෙන්නේ. මොකද සමාජයේදී අපි ජීවත් වෙනකොට එදිනෙදා ආහාර ගන්නකොට දිනපතා ආහාර ගන්නකොට උදේ දවල් රාත්‍රී ආහාර ගනිද්දී ඒක අශෝභන විදිහට සිදු වෙනවා නම් අනිත් අයට ඒක අප්‍රිය ජනක දෙයක් වෙනවා. එහෙනම් අපි නිවැරදි විදිහට ආහාර ගැනීමේ හොඳ පුරුද්දක් ඇති කරගන්නවා. විවිධ සංස්කෘතීන් වල ආහාර ගැනීම හා සම්බන්ධ සිරිත් විරිත් ගොඩක් තියෙනවා. අපි මේ කතා කරන්නේ බෞද්ධ සිරිත් විරිත්. පවුලේ සියලු දෙනා එකවර එකතු වී ආහාර ගන්නේ නම් ඊටාම නැමි. ගොඩක්ම හොඳයි. දැන් පන්ති තියෙනවා කියලා ඔන්ලයින් පන්ති දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම පස්සේ ගන්නම්. මම ආහාර පස්සේ ගන්නම්. මේ විදිහට කල් දාන්න පුළුවන්. ඒ නිසා හැමෝටම ආහාර ගන්න පුළුවන් වෙලාවක ආහාර ගැනීමට හැමෝම ඒ වෙලාව වෙන් කර ගන්නට ඕනේ. ඒක ගොඩක් හොඳ පුරුද්දක්. කෑම ගැනීමට ප්‍රථම අත කට සෝදා ගැනීම සිංහල බෞද්ධයන්ගේ සිරිතයි. අතයි කටයි හොදා ගන්නට ඕන අනිවාර්යයෙන්ම ආහාර ගන්න කලින් කෑමට ආරාධනය කරන්නේ වතුර පිළිගැන්වීමෙන්. ඉස්සර ආහාර ගන්න ආරාධනා කරන්නේ වතුර වීදුරුවක් පිළිගන්වලා. ආච්චිලා සීලා ආදීන් සිටින්නේ නම් ඔවුන්ට පළමුවෙන් ආහාර පිළිගැන්වීම කරනු ලැබේ. ඉස්සෙල්ලාම කරන්න ඕන ආහාර ගැනීමේදී වැඩිහිටියන්ට ආහාර ලබා දීම. එසේම කුඩා දරුවන් සිටින්නේ නම් ඔවුන්ට සැලකීමද සිරිතකි. පුංචි ළමයි ඉන්නවා නම් ඊළඟට එයාලට දෙනවා. ලෙඩ රෝග හැදිලා තියෙනවා නම් එයාලටත් දෙන්නට ඕන. අමුත්තන් සිටින්නේ නම් ඔවුන්ට සංග්‍රහ කිරීමද පළමුවෙන් කරනු ලැබේ. පළවෙනියටම අමුත්ව ඉන්නවා නම් එයාටත් ලබා දෙන්නට ඕන ආහාර පළමුවෙන් තමන්ට බෙදා ගැනීම බෞද්ධ සිරිතක් නොවේ. පළවෙනියටම තමන්ට බෙදාගෙන අනිත් අයට බෙදලා දෙන්නේ නැහැ. ආහාර තමන්ට සෑහෙන පරිදි බෙදා ගැනීමත් කෙනෙකු බෙදන්නේ නම් අතිරික්ත වන පරිදි නොගැනීමටත් සිත තබාගත යුතුයි. තමන් බෙදා ගන්නකොටත් තමන්ට ප්‍රමාණවත් විදිහට බෙදා ගන්න ඕන. වෙන කෙනෙක් බෙදෙනවා නම් බෙදද්දී කියන්න ඕන මට මේ තරම් ප්‍රමාණවත් කියලා. කෙනෙකුන් බෙදද්දී තමන්ට අනවශ්‍ය නම් පිගානට උඩින් පිටියල්ල ඇල්ලීම සිරිතක්. පිටියල්ල අල්ලනවා කියලා කියන්නේ හාමුදුරුවන් වහන්සේලා අත වහලා අතින් එපා කියන ක්‍රමය තමයි මේ පිටියල්ල ඇල්ලීම කියන්නේ. මෙය බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සිරිතක්.
කෙනෙකු බෙදද්දී තමන්ට අනවශ්‍ය නම් පාත්‍රයට උඩින් පිටියල්ල දැක්වීම උන්වහන්සේලාගේ සිරිතයි. පිටියල්ල ඇල්ලීම භික්ෂුන් වහන්සේලාගේ සිරිත. මෙසේ කිරීමෙන් ආහාර නාස්තිය වළකිනවා. සියලු දෙනා එකවර කෑම ගැනීම ආරම්භ කිරීම බෞද්ධ සිරිතක්. භික්ෂුන් වහන්සේලා හැමෝම එකවර තමයි දානේ වැළඳීම ආරම්භ කරන්නේ. භික්ෂුන් වහන්සේලා දානේ වළඳලා ඉවර වෙලා හැම දෙනා වහන්සේම එකවර තමයි අත පිරිසිදු කර ගැනීම අත හෝ සේදීම කරන්නේ. කෑමට ගිජු නොවි පමණ දැන කෑම ගැනීම ඊතා උසස් බෞද්ධ සිරිතකි. මත්තං යුතාච්ච බත්තස්මින් පමණ දැන ආහාර ගැනීම කියලා තමයි බුදුදහමේ උගන්වන්නේ. භෝජනෙහි මාත්‍රඥතාව භෝජනෙහි මිනුම හෙවත් පමණ බුදුරජාණන් වහන්සේ විසින් 15 චරණ ගුණ ධර්ම වලින් එකක් ලෙස හඳුන්වා ඇත. භෝජනෙහි පමණ දැන ගැනීම කියලා කියන එක 15 චරණ ධර්ම වලිනුත් එකක් විදිහට බුදුදහමේ ඉගැන්වෙනවා. උන්වහන්සේ භෝජනයේ මිම්ම හඳුන්වා දී ඇත්තේ මෙසේය. භෝජනයේ මිම්ම මොකක්ද කියලා දක්වලා තියෙනවා. මොකක්ද? නිවන් ලබනු ඍෂි පැවිද්දා විසින් සම්පූර්ණයෙන් කුසපිරි තද නොවන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත් පිඬු 4-5ක් අඩුකොට වළඳා පෙන් පානය කළ යුතුය. එසේ වැළඳීමෙන් ඉරියව් පැවැත්වීමේ පහසුවත් නිරෝගී භාවයත් ඇතිවන්නේය. ඔන්න ආහාර ගැනීමේදී බත් මතය නිදිමත ගතිය ඇති වෙන්නේ නැති වෙන්න ආහාර ගත යුතු පිළිවෙල. නිවන් ලබන ඍෂි පැවිද්දා විසින් සම්පූර්ණයෙන් කුස සම්පූර්ණ පිරීලා තද නොවන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත් පිඬු 4-5ක් අඩු කරලා වළඳලා පැන් පානය කරන්න වතුර බොන්නට ඕනේ. එසේ වැළඳීමෙන් නිරියව් පැවැත්වීමේ පහසුවත් නිරෝගී භාවයත් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම්පි වේ. අලං පාසු විහාරාය පහිතස්ස බික්කුණෝ. එහෙම තමයි සඳහන් වෙන්නේ. කොහොමද? චත්තාරෝ පංච ආලෝපේ බත් පිඬු 4-5ක් නොගෙන අබුත්වා උදකම්පි වේ. අනුභව නොකොට වතුර පානය කරන්න. අලං පාසු විහාරාය ඒක පහසු විහරණය සඳහා සුදුසුයි කියලා දක්වනවා. හොඳයි. චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම්පි වේ. අලං පහසු විහාරාය පහිතත්ස්ස බික්කුණෝ කියලා තමයි ඒක දක්වන්නේ. හොඳයි. කෑමට ඇති ගිජුකම නිසා බොහෝ දෙනෙකු කරදරේ වැටෙන බව බුදුරදුන් විසින් දැක තිබීම නිසා කෑම නිසා කරදරේ වැටෙනවා. කෑම වලට තියෙන ගිජුකම නිසා භෝජනයේ පමණ දැන ගැනීම භෝජනේ මත්තඤ්ඤුතාච බත්තස්මින් කියලා දක්වන්නේ. පිළිබඳ උන්වහන්සේ නොයෙක් අවස්ථාවලදී දේශනා කොට තිබේ. ආහාරය නිසා ගොඩක් අය අනතුරේ වැටෙනවා, කරදරයට වැටෙනවා. භෝජනම් හිච මත්තඤ්ඤුං කියලා සඳහන් වෙනවා. මාරයාට මැඬලීමට හෙවත් පරාජය කිරීමට මැඬලීමට හෙවත් පරාජය කිරීමට නොහැකි වන පුද්ගලයෙකු තුල තිබෙන ගුණ ධර්මයන් වශයෙන්ද ආහාරයේ පමණ දැන ගැනීම භෝජනෙහි බුදුරජාණන් වහන්සේ විසින් ධම්මපදයේ යමක වගේදී පෙන්වා දී තිබේ. මාරයා මැඬලීමට හෙවත් පරාජය කිරීමට නොහැකි වන පුද්ගලයෙකු තුල තිබෙන ගුණ ධර්මයන් වශයෙන් මාරයාව ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ ගුණධර්මයක් තමයි භෝජනම් හිච්ච මත්තඤ්ඤුං කියලා දක්වන්නේ. භෝජනයේහි පමණ දැන ගැනීම. ඊළඟට පමණ දැන කෑම ගැනීමෙන් ඉරියව් පැවැත්වීමේ පහසුවත් නිරෝගී භාවයත් ඇතිවන්නේ. පමණ දැන ආහාර ගත්තම ඉරියව් පැවැත්වන්න ලේසි. ඒ වගේම නිරෝගී භාවය උදා කරගන්න පුළුවන්. ආහාර වැඩිපුර ගැනීම නිසා ආහාරවල ගැනීමේ නිවැරදි ක්‍රමවේදයක් පිළිවෙලක් නැති නිසා තමයි වර්තමානයේ ගොඩක් අය ලෙඩ වෙලා තියෙන්නේ.
එකට කෑම ගන්නා අය තුළ පිළිකුලක් ඇති වන පරිද්දෙන් හැසිරීම බෞද්ධ චාරිත්‍රවලට එකඟ නොවේ. අපි මුලිනුත් කතා කළා භික්ෂුන් වහන්සේලාට ආහාර ගැනීමේදී අනිත් අයට පිළිකුලක් නොවන විදිහට ආහාර ගන්නට උපදෙස් දීලා තියෙනවා කියලා. කෑම කන අවස්ථාවේ කැස්සක් කිවිසුමක් පහළ වන ලකුණු දැනුනොත් කෑම මේසෙන් ඉවතට ගොස් ඒ දෙය කල යුත්තේ අන්‍යයන් තුළ පිළිකුලක් ඇතිවීම වැළැක්වීමටය. කිවිසුමක් වගේ දෙයක් යන්න එනවා නම් කෑම මේසේ ළඟදී මොකද කරන්නට ඕන? ඉක්මනට එළියට ගිහිල්ලා ඒ කිවිසුම අයින් කරන්නට ඕන. කිවිසුම යවලා නැවතත් එතනට එන්නට ඕන. තලු ගැසීම, සුරුසුරු ගා ශබ්ද කිරීම ආදීද තවත් කෙනෙකුට පිළිකුල් ඇති වෙන හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම එබඳු දර්ශන පිටින් බලා ඉන්න අය තුල අප්‍රසාදයක්, අප්‍රසන්නතාවයක් ඇති වෙන්න හේතුවක් වෙනවා. අප්‍රසාදයක්, අප්‍රසන්න ස්වභාවයක් ඇති කරනවා. කෑම බෙදා ගැනීමේදීද අන්‍යයන්ට කරදරයක් නොවින් යුතුයි. කලබල වෙලා අනිත් අයට බෙදා ගන්න අවස්ථාව දෙන්නේ නැතිව එහෙම කරනවා නම් ඒකත් අශෝභනයි. කෑම මේසේ අපිරිසිදු වන අන්දමින් ඉතිරි වන කටුරොඩු ආදී මේස මත හෝ බිම දැමීම හොඳ සිරිතක් නෙවෙයි. එසේ වුවහොත් පසුව කෑමට එන්නන්ට ඒ ස්ථානයේ පිළිකුල් දනවන ස්ථානයක් වෙන්න පුළුවන්. ඉඳුල් අත්වලින් හැඳි වතුර භාජන ඇල්ලීමෙන් තව කෙනෙකුට පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. ආහාර ගන්නා තින්ම හැඳි ඒ වගේම භාජන අල්ලන්නේ නැහැ. වතුර බොන භාජන වීදුරු ආදී එක් පුද්ගලයාට වෙන්වෙන්ව තබා ඇති අවස්ථාවලදී ඒවා මාරු නොවනසේ කටයුතු කිරීමද හොඳ සිරිතකි. අනිවාර්යයෙන්ම භාජන වෙන් කරලා තියෙනවා නම් ඒවා ඒ විදිහටම පරිහරණය කරන එක ගොඩක් වැදගත්. කෑම මේසයේදී Tamanගේ ඇඳුම් පැළඳුම් මෙන්ම අන්‍යයන්ගේ ඇඳුම් පැළඳුම් ද අපිරිසිදු නොවන පරිදි කටයුතු කිරීම වැදගත් බෞද්ධ සිරිතකි. අනිත් අයගේ ඇඳුම් පැළඳුම් වලට මොකක් හරි දෙයක් සිදු වෙනවා නම් කෑම මේසේදී එහෙම වෙන්න ඉඩ නොතැබිය යුතුයි. භෝජන සංග්‍රහයකදී නම් එක් පිඟාන වෙනුවෙන් තබා ඇති අත්පිස්නාව ඔඩොක්කුවේ එලා ගැනීම හොඳ බෞද්ධ සිරිතකි. භික්ෂුන් වහන්සේලාත් දන් වැළඳීමට ප්‍රථම ලේන්සුවක් වැනි 4 රෙදි කඩක් ඔඩොක්කුවේ එලා ගැනීම සාමාන්‍ය සිරිතක්. එයින් යම් දේවල් වැටි ඇඳුම අපිරිසිදු වීම වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. කෑම මේසයකදී සියලු දෙනාම කෑම කාවසන් වන තුරු අතසේදීම හෝ අසුනින් නැගිටීම කරනු නොලැබේ. ඒද භික්ෂුන් වහන්සේලාගේ ලද උසස් බෞද්ධ චාරිත්‍රයකි. හොඳයි, ඒ විදිහට ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු හොඳ සිරිත් විරිත් රාශියක් ගැන අපි කතා කළා. ඉතින් මේවා ඒතරම් අපහසු නැති නිසායි අපි ඉතා ඉක්මනින් කතා කරගෙන සාකච්ඡා කරගෙන ගියේ. මේ සම්බන්ධයෙන්ුත් අපි ඔබට ප්‍රශ්නයක් ලබා දෙනවා. ප්‍රශ්නේ තමයි ආහාර ගැනීම සම්බන්ධව ගිහියා තුල පැවතිය යුතු සිරිත් විරිත් මොනවාද? ආහාර ගැනීමේදී ගිහියා තුල පැවතිය යුතු සිරිත් විරිත් මොනවාද කියන ප්‍රශ්නේ ලියා ගන්න. ඒ සඳහා පිළිතුරු ලියලා අපිට එවන්න. අපි අපේ සමූහය ඔස්සේ සහ අපේ පිටුව ඔස්සේ ඒක ඕනෑම කෙනෙක්ට බලන්නට පුළුවන් විදිහට ප්‍රදර්ශනය කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එසේනම් නැවත වතාවක් අපි දහම් පාසල් අවසාන විභාග පන්තිය සමග එකතු වෙන්නේ සඳුදා දවසේ බුද්ධ චරිතය පාඩමත් එක්ක. සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දිනයන් වලදී උදෑසන 9 ඉඳලා අපි මේ සාකච්ඡාවන් පවත්වනවා. ඒ නිසා හැමදෙනාම සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. අනිත් යාළු හිත මිත්‍රාදීන්ටත් දුවදරුවන්ටත් දැනුවත් කරන්නට කියලා මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපේ සම්බන්ධතා සමගින් සහ දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුවේ මේ සතියේ පාඩම් මාලාවේ 4 වෙනි දවස බෞද්ධ සංස්කෘතිය පොතට අදාළව කරපු 6 වෙනි සාකච්ඡාවෙන් සමුගන්නට සූදානම් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.